නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසන්ති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද දවසේ අපි සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අපේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා අපේ චිත්තසංතාන නිවැරදි කරගන්න අපි හිතන සිතුවිලි නිවැරදි ආකාරයකට හිතෙන විදිහට වෙනස් කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කුමක්ද, ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියලා විමසලා කළ යුත්තේ කරලා නොකළ යුත්තේ නොකර ඉඳලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් මම සැනසෙනවා කියලා හැම කෙනෙක්ම අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕනේ. අපි ආසන්න ධර්ම දේශනාවලදී කතා කරා සතර කමඨහන කියන්නේ මොකක්ද කියලා. ඒකෙන් මරණ සතිය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. දැන් අද දවසේ අපිට තියෙන්නේ සතර කමඨහන කියලා කියන්නේ මරණ සතියත්, මෙත්තානුස්සතියත්, අසුභානුස්සතියත්, බුද්ධානුස්සතියත් කියන භාවනා හතරයි. ඒ හතර හාත්පසින්ම අපේ හිත ආරක්ෂා කරගෙන අපේ හිතට ලොකු කෙලෙස් ධර්මයන් නැగిලා එන එක නවත්වා ගන්න අපේ හිතෙන්ම ඇති කරගන්න විශාල ප්‍රතිරෝධයක් තමයි අවබෝධාත්මක ප්‍රතිරෝධයක් කෙලෙස් ධර්මයන් හිතට ඇතුල් නොවෙන්න. චිත්ත විසුද්ධිය කියන කොටසටයි මේ ටික අයිති වෙන්නේ. ඉතින් සතර කමඨාන ගැන සාකච්ඡා කරමින් ඉන්නේ ධර්ම දේශනා මාලාවේ. අද මෙහි අපිට තියෙන්නේ භාවනා කමඨහනක තියෙන වටිනාකම, එකෙන් කෙරෙන්නේ මොකක්ද කියලා අසුභ භාවනාව ඇසුරෙන් අසුභ භාවනාව මිශ්‍ර කරගෙන අපි මේ පිළිබඳ සාකච්ඡාවක් කරන්නටයි යෙදিলা තියෙන්නේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ අපි හැමදාම මතක් කරන හැම බණකදීම ශාස්ත්‍රීය ධර්ම දේශනා මාලාවක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකත්වයට අපේ පෞද්ගලික ප්‍රායෝගික ජීවිතයේදී භාවිතා කළ හැකි ආකාරය මොකද්ද කියලා සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක්. ඒ මොකද අපි අති තරම්ම ධර්ම ශ්‍රවණය කරනවා මේ වෙනකොට. නමුත් අපිට බොහෝ විට තම තමන්ටම තීරණයක් ගන්න පුළුවන්කම හුඟක් වෙලාවට තියෙනවා. මොකක් හරි කරන්න දෙයක් තියෙනවා, ඒක කරන්න නැති බව. කරන්න ඕන දේ කරන්න නැති බව පේන්න තියෙනවා. ඒක හුඟක් වෙලාවට පේන්න තියෙන දෙයක්. ධර්මයේ දැනගෙන ධර්මයේ කතා කිරීම විතරක් නෙවෙයි ධර්ම අවබෝධය කියලා කියන්නේ කියන එක දැන් තේරුම් ගත යුතු කාලයක්. ඒ කියන්නේ පොතක් බලලා තේරුම් ගැනීම නෙවෙයි. තමන් තුළින් ඒකට, ඒ කියන්නේ පොතෙන් යොදා ගන්න දැනුම, හොයා ගන්න දැනුම තමන්ට යොදවන්න ඕනේ. තමන්ගේ පැත්තට යොදවලා ඒ තුලින් අවබෝධ කර ගැනීමක් මිසක්කා දැන ගැනීම ප්‍රමාණවත් කියලා හිතුවොත් වැරදි. හැබැයි දැන ගැනීම නැතුව බෑ. දැනගත්තේ නැත්නම් යොදවන්නේ කොහොමද? හොඳ. ඒකින්ද මේ භාවනාවක් කියන්නේ මොකද්ද? කමඨහනක් කියන්නේ මොකද්ද? ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒ සඳහා ඒක භාවිතා කරන්නේ කොහොමද? ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ප්‍රබල වශයෙන් සාකච්ඡා කරගන්නයි සූදානම් වෙන්නේ. හොඳයි. බුදුජානක වහන්සේ දේශනා කරනවා උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තම් පුරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. පාදතලයෙන් උඩ කේසමත්තකයෙන් යට නානා ප්‍රකාර අසුචියෙන් මේ ශරීරය මේ හැදිලා තියෙනවාද කියලා පිරික්සලා බලන්න කියලා. ඒ කියන්නේ මේක පිළිගන්න කියලා නෙවෙයි දේශනා කරලා තියෙනවා, පිරික්සලා බලන්න. ඇත්තද දන්නේ මේක කියලා. ඉතින් මේකෙදී කොහොමද මේක කරන්නේ කියන එක පළවෙනියෙන්ම දැන් ඔක තමයි කමඨහන කියලා කියන්නේ මෙනෙහි කරන්න බුදුරජාන් වහන්සේ ලබා දීලා තියෙන ඇත්ත අවබෝධ කර ගැනීම සඳහා
මෙනෙහි කරන්න ලබා දීලා තියෙන ක්‍රමේ. ඒකට තමයි කමඨහනක් කියන්නේ. මේකෙදි කය අවබෝධ කර ගැනීම, කය ශරීරයේ තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන මෙනෙහි කරන ක්‍රමවේදයට කියනවා කමඨහනක් කියලා. එතකොට අන්න ඒ කමඨහන තමයි එතකොට උඩ ඉඳන් පාද තලය දක්වාම පිරික්සලා බලන්න කියලා, මෙනෙහි කරලා බලන්න කියලා මේක පිළිකුල්ද කියලා. මේක নানা ආකාරස් එක ආකාරයේ අසුචි වලින් මේක පිළිලා තියනවාද කියලා පිරික්සලා බලන්න කියලා. දැන් කොහොමද පිරික්සන්නේ කියලා සඳහනේ තියෙන්නේ. කොහොමද? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනම් පිහකං කිලෝමකම් මේ විදිහට මූලික වශයෙන් කොටස් 32කට මේ ශරීරය බෙදලා ආන්ගේ කොටස් 32 පිළිබඳ මෙනෙහි කිරීමක් කරන්න කියලා කියනවා පිළිකුල් වශයෙන්. ඒ කියන්නේ මේ බොරුවක් ඇත්තක් කියලා පෙන්වන්නේ නෙවෙයි. මොකක්ද ඇත්ත කියලා විමසන්න කියලායි දේශනා කරලා තියෙන්නේ. එතකොට මේක කරගෙන යනකොට ඉස්සෙල්ලා තමන්ගේ ඉති අජ්ජත්තං වා බහිද්ධාවා තමන්ගේ සහ අනුන්ගේ ශරීර සහ අජ්ජත් බහිද්ධාවා දෙකම එකට අරගෙන සංසන්දනාත්මක වශයෙන් මෙනෙහි කිරීම කරන්න ඕනේ. එතකොට මේ ඔක්කොටම හේතු ඇතුවයි මේ මෙනෙහි කිරීම ටික කරන්න කියලා කියන්නේ. හැම එකක්ම හේතු නැතුව නෙවෙයි. එතකොට දැන් අපිට තියෙන සියලුම මේ පිළිබඳ තියෙන සැක සංකා ටික අයින් වෙන්න ඕනේ. මේක විස්තර කෙරිලා ඉවර වෙනකොට මේ ධර්ම දේශනාවෙන් හෝ තවත් ධර්ම දේශනා කීපයක් භාවිතා කරලා හරි අපි මේ කමඨහන විස්තර කරලා ඉවර වෙනකොට මේක කිරීමෙන් මොකද්ද ලැබෙන්නේ කියලා අපිට තේරලා තියෙන්න ඕනේ. මේක පිළිබඳ තියෙන සැක සංකා නැත්තම් මේකෙන් වෙන්න පුළුවන් අකටයුතුකම් තියෙනවද කියලා ඒවා තේරලා තියෙන්න ඕනේ. එතකොට ප්‍රයෝජනේ මොකද්ද? නිකම්ම දැන් අපි මෑත අතීතයේදී ගත්තාම ධර්මයේ පිළිබඳ මේ තරම් හුඟක් අය ගවේෂණය කරේ නැහැ. ඉතින් ඒ කාලේ මොකද කරේ? අසුභ භාවනාවක් වහම ඔන්න ගන්නවා මේ නවගුණ වලක් ගන්නවා නේද? අපේ සීයලගේ ආච්චිලාගේ කාලේ වෙනකොට නවගුණ වලක් ගන්නවා අරගෙන කේසාලෝමානකාදන්තාදෝ මන්තන් කියලා ඕක කටපාඩම් කරලා නේද? ඕක කටපාඩම් කරලා නවගුණ වලේ ගණන් කරලා නිකන් ඉන්න. දැන් මොකද වෙන්නේ? මොකවත් හෙව්වේ නැහැ. නමුත් අද එහෙම නෙවෙයි. අද ඇත්තටම හැමෝම ධර්මයේ ගවේෂණය කරන කාලයක්. ඒක බොහොම හොඳයි. ඉතින් හැමෝටම මේ වෙයි මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න යුතු තියෙනවා. එහෙනම් දැන් අපි මේක තේරුම් ගැනීම සඳහා එක් උදාහරණයක් අරගමු. එතකොට අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් කමඨහනක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. දැන් අපි මේ කාරණාව सिद्ध කරන්න ඕන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දෙනවා. ඒ තමයි දාන්න පිරිමල්ලක්. දාන්න කිව්වහම මුං වී මෑ ආදී දාන්න පිරිමල්ලක් අරගෙන ඒ කියන්නේ ඒවා එක ඒවා තියෙන එකක් අරගෙන දෙපැත්ත කට බැඳලා තියෙන එකක් අරගෙන ලෙහ දෙපැත්තෙන් ලෙහනවා. ලෙහ දාන්න ටික වෙන් කරනවා කවුරු හරි. මේ මෑ ටික මේ වී ටික හිමේ වීහි මේ මුග්ගා හිමේ ආදි වශයෙන් එක ධාන්‍ය වර්ග ටික වෙන් කරනවා වගේ මේ ශරීරය වෙන් කරන්න කියනවා. හරි. එතකොට දැන් කාගේ ශරීරයේද ඉස්සෙල්ලාම ඔන්න අපේ බොහෝ දෙනා මේ කමඨහන වරද්ද ගන්න තැනට මම අවධානය යොමු කරනවා. කාගේ ශරීරයේද මෙනෙහි කරන්න කියන්නේ? තමන්ගේ. හුඟක් අය මොකද කරන්නේ? ඇස් දෙක පියාගෙන මෙනෙහි කිරීම කරනකොට ඇයි මේ මෙනෙහි කිරීම කරන්න කියලා අපි සාකච්ඡා කරමු. ඉස්සෙල්ලාම කරන්නේ අපි තුමු දන්තා කියලා ගත්තා කියලා දැන්. මේ ඉස්සරහෙන් අර දන්ත සල්යාගාරයක ඉස්සරහා තියෙන දත් සෙට් එකක් වගේ එකක් ඉස්සරහෙන් මවා ගන්නවා. මාංශං කියනකොට ඉස්සරහෙන් මස් වර්ගයක් මවා ගන්නවා. හරි ඒකේ සටහනක් ගන්නවා හිතට. තමන්ගේ ඉදිරියෙම නෙවෙයි ඉතින් මම කිව්වේ පැහැදිලි කරන්න. තමන්ගේ මනසෙන් වෙනත් නෑ. එන වෙනත් එකක්ද? දාන්නේ මල්ල වෙන් කරන්න කිව්වේ මේ දැන් දාන්නේ මල්ල. නේද? එහෙනම් දන්තා කිව්වොත් කාගේ දත් කියනද පිරික්සන්න ඕනේ? තමන්ගේ දත් කියනවා. එතකොට චවි කිව්වොත් එහෙම චවි නේද? චවි කල්යාණි කියන්නේ නේද? අපි දැන් හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් චවි කිව්වහම චවි කල්යාණි කියලා අපි දැන් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට අපිට හැම එකකම ගැන තියෙන්නේ ඔය කිව්වට හොඳයි කියන හැඟීමක්. මේවා හොඳයි කවුරු හරි දැක්කහම ලස්සනයි, මේවා ප්‍රියයි, මధుරයි කියලා හැඟීමක් තියෙනවා. එතකොට තචෝ කියලා කියන්නේ හැමත තචෝ කියලා කියනකොට අපි ඒක පැහැදිලිවම තමන්ගේ මේ දැන් නළල මතක් වෙනකොට නළල, නහය මතක් වෙනකොට නහය, මූණ මතක් වෙනකොට මේ ඇය තියෙන හැමේ සටහන
තමයි ඒ තැන් තමයි මෙනෙහි කරන්න ඕනේ. තමන්ගේ ශරීරය ගැනයි විමසන්නේ. ඒක තමයි පළවෙනියෙන්ම අපි දැනගන්න ඕන දේ. එහෙනම් මේ විදිහට අර අපි හිතමු දැන් අර ධාන්‍ය මල් අරගෙන වෙන් කරනවා කියලා. දැන් අපි ඇත්තටම ධාන්‍ය වෙන් කරගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම අපිට පුළුවන් පාට අණුව වෙන් කරන්න. ධාන්‍ය ටික වෙන් කරනවා කියලා හිතන්නකෝ. වෙන් කරනකොට පාට අණුව වෙන් කරන්න පුළුවන්. ඒක පැහැදිලිනේ. නේද? වී වල පාට එක වැටක්, මුං වල පාට එක වැටක් ඒ වගේ. දැන් එහෙම කරන්න ගියොත් ඔන්න කව්පී වී එක පාට. නේද? එහෙම වුණොත් දැන් පාටෙන් බැරි වෙන දේවල් තියෙනවා. එතකොට හැඩය. හැඩය කියන්නේ වී වල හැඩය එක හැඩයක්, කව්පී වල හැඩය එක හැඩයක්. දැන් කව්පී මුං ගත්තොත් එහෙම ඒවා එක හැඩේ. නමුත් පාට වෙනස්. එහෙනම් ඔන්න මේ වෙන් කරන්න ගියාම ආචාර්යවරුන් අපිට සඳහන් කරලා තියෙනවා කොහොමද? වර්ණ සංඨාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථා. ඕම් වෙන් කරන වර්ණ වශයෙන් බලනවා. වර්ණ වශයෙන් බලලා වෙන් කරන්න පුළුවන්. සංඨාන කියන්නේ හැඩය. හැඩය වශයෙන් බලලා වෙන් කරන්න පුළුවන්. ගන්ධ වශයෙන් බලලා වෙන් කරන්න පුළුවන්. එක ගන්ධ. වර්ණ සංඨාන ගන්ධේ ආසයෝ කියන්නේ හැදිලා තියෙන දේ වශයෙන් බලලා වෙන් කරන්න පුළුවන්. මොනවා භාවිතා කරලාද හැදිලා තියෙන්නේ. ඊළඟට පිහිටි තැන වශයෙන් බලලා වෙන් කරන්න පුළුවන්. මේවා මෙහෙමයි කියලා එහෙම වෙන් කරන්න පුළුවන්. ඔන්න විදිහට මේ ශරීරය වෙන් කරන්නයි දැන් යන්නේ. හරි. දැන් අපි යනවා එක උදාහරණයකට. අපි ගමු දන්තා කියලා. මට ලේසියින්ද මම ඒක ගන්නවා. දන්තා කිව්වහම අපේ තියෙන්නේ දැනට තියෙන හැඟීම මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා බලමු. දැනට තියෙන දැක්ම දැනට අපිට දත් කියනකොට ඇති වෙන හැඟීම මොකක්ද? සාමාන්‍ය ලෝකයේ මිනිස්සයා දත් වලට කියන්නේ දන්ත කල්යාණය කියලා. ඒ කියන්නේ දත් කියන්නේ බොහොම හොඳ දෙයක්, අනිත් අයට ප්‍රිය උපදවන දෙයක්, ලස්සන දෙයක්. ඒක නේද? එහෙමනේ අදහස තියෙන්නේ නේද? සාමාන්‍යකව දත් කියන්නේ ලස්සන දෙයක්, අන් අයට ප්‍රිය උපදවන දෙයක්. ඒකයි බය නැතුව කාව හරි දැක්ක ගමන් මොනවද අපි පෙන්වන්නේ ඉස්සෙල්ලාම? කාව හරි දැක්ක ගමන් දත් ටික පෙන්වනවා. නේද? කොහොම ආපු පුරුද්දක්ද මන් දන්නේ නැහැ. නේද? පොඩ්ඩක් නැත්තම් දත් ටික පෙන්වනවා. මේ මගේ දත් ටික කියලා පෙන්වනවා. නේද? ඉතින් කොහොම හරි කමක් නැහැ. දත් කියන්නේ හොඳ දෙයක්, ලස්සන දෙයක්, මිහිරි දෙයක් වගේ අදහසක්, හැඟීමක් අපිට දැනට තියෙනවා. දැන් අපි මේක බලන්නයි යන්නේ. හරිද? දැන් කාගේ දත් ටික ගැනද ඉස්සෙල්ලාම බලන්නේ? මගේ. එතකොට ඔන්න දැන් භාවනා කරන කෙනා තමන්ගේ දත් ටිකට හිත යොමු කරනවා. යොමු කරලා ඉතින් ඉස්සෙල්ලාම මම අහන්නකෝ දැන් මොනවද බලන්නේ? වර්ණ. මේ මොන පාටද දන්නේ? මං අහන තමන්ගේ දත් ටික. හොඳට කල්පනා කරලා බලන්න තමන්ගේ දත් ටික මොන පාටද කියලා බලනකොට. ඒ කියන්නේ සුදු පාට වැඩි අඩු පාටක් කියලා මතකද? නේද? අතුල් පැත්තෙන් බැලුවොත් දුඹුරු පාට, කළු පාට. මේ සමහර තැන්වල වලවල් හැදිලා ඒවා කළු වෙලා. නේද? එහෙනම් තමන්ගේ දත් ටික ගත්තොත් එහෙම අප්‍රසන්නද ප්‍රසන්න පාටක්ද තියෙන්නේ? එහෙනම් ඒක ටිකක් කහට වගේ වෙලා. හරි. එහෙනම් අන්න එයාට තේරෙනවා මගේ දත් ටික නම් ටිකක් හරි නෑ වගේ කියලා. ඊළඟට යනවා සටහනට. සටහන කියන්නේ හැඩේ. නේද? ඇත්තටම දත්වල හැඩේ ලෝකයේ මිනිසුන්ට ප්‍රිය උපදවන හැඩයක්ද දන්නේ නැහැ. නේද? දැන් අපි කලින් එකක් හිතාගෙන ඉඳන් පිරික්සන් ඉස්සෙල්ලා දැන් ඔන්න ඒක ගැන විමසලා බලනවා. මේ ප්‍රිය උපදවන හැඩ කේක් උඩ හදනවා කට්ටිය. නේද? අපි හිතමු දැන් ගෙදරක් කියලා. ගෙදරක තියෙනවා ඉටි වලින් හදපු මල් පොකුරු. මේ ඉටි වලින් හදපු පොලිතින් වලින් හදපු මල් පොකුරු ඉටිද නැත්නම් මල්ද? ඒක පැහැදිලිවම ඉටි. ආන්ගේ ඉටි වල හැඩේ හැබැයි මල් හැඩේ. ඉටි මල් හැඩේ කරලා තියලා. නේද? ඒ ඉටි ටිකම අරගෙන ගිහිල්ලා උණු කරලා දස් සෙට් එක හැඩයක් හදලා එතනින් ගෙනත් තිබ්බොත් මොකුත් වෙනසක් නැහැ. ඒ ඉටි ටිකමයි තියෙන්නේ. හැබැයි දැක්කම අනිත් අයට හිතා ප්‍රසන්නයි. නේද? අයිසිං වලින් මල් හැඩේ හදලා. නේද? අයිසිං වලින් මල් හැඩේ හදන්න නැතුව දස් සෙට් එක හැඩයක් හදලා තිබ්බොත් කේක් එකක් උඩ කේක් ඉතුරු කරගන්න පුළුවන්. නේද? විදුරු මහක් එහෙම හදලා රතු පාටට. නේද? එහෙනම් ඒක තා අන්න බලන්න මේ හැඩේ කෙනෙකුට දැක්කහමත් ප්‍රසන්නද අප්‍රසන්නද? ලෝකයේ මිනිසුන්ට දත්වල හැඩය මේක හැදිලා තියෙන හැඩය
අප්‍රසන්න හැඩයක්. එහෙනම් වර්ණ වශයෙන් අප්‍රසන්නයි, හැඩේ වශයෙන් අප්‍රසන්නයි. මේ අරලි මල් සුවඳ තියෙන තැන් වලට පිච්ච මල් සුවඳ තියෙන තැන් වලට කරපොත් එහෙම යනවද? නෑ, කරපොත් එහෙම යන්නේ කොහෙද දන්නේ නැහැ. නේද කුණු ගඳ තියෙන කුණු වෙච්ච තැන් ගඳ ගහන තැන් වලට. ඉතින් ওই රවුමේ තමයි කරපොත්ත හොයාගෙන යන්නේ රැට. කවුරුහරි කට අරන් නිදාන් හිටියොත් ඒ පැත්තෙත් යනවා. එහෙනම් ඒකේ තේරුම මේක ඊටාම දුකඳයි නේද? ඒක දැනුත් පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඕන. සිනි ගඳ කොච්චරක්ද කියලා නේද? හරි. එහෙනම් වර්ණ සංඨාන ගන්ධේහි ගන්ධ වශයෙන්ුත් මේක පිළිකුල්. ඊළඟට හැදිලා තියෙන්නේ මස් වලින්, ලේ වලින් ඇවිල්ලා තියෙන එකක් මේක. එහෙනම් ඒව හොඳ ඒවාද? එහෙනම් හැදිලා තියෙන්නේ ආශ්‍රය කරලා තියෙන්නේ පිළිකුල් ඒවා. තියෙන තැන මොනවද තියෙන්නේ? සෙම, කෙල, සොටු ආදිය තියෙන තැනක් එතන. එහෙම තැනක තියෙන්නේ. එහෙම බලපුවාම මේ දත් ටික පිළිකුල්. දැන් ওই ටික කියනකොට දත් ගැන මොකක්ද ඇති වෙච්ච අදහස? කල්යාණය කියලා කලින් තිබ්බ අදහස දැන් නේද? දැන් අපිට එන අදහස මොකක්ද? අන්න වෙනස් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි භාවනා කමඨහනකින් මොකද්ද වෙන්නේ? අපි තදින් අල්ලාගත් තැන් පිළිබඳ නිවැරදි විනිශ්චයක් අපේ හිත වෙනස් කරනවා. වැරදි දැක්ම නිවැරදි දැක්ම බවට පත්කරන්න අවශ්‍ය කරන වැඩක් තමයි මේක. අපි හොඳින් විමසලා බලපුවම හොඳට තේරෙනවා. ඉතින් භාවනාවක් කියන්නේ එහෙම එකක්. භාවනාවෙන් වෙන්නේ බලන්න දැන් සුතා කියලා කියන්නේ අහා ගන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් මේ කරන්නේ අපි අහ ගන්නවා. ඒ අහගත් එක ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගත්ත එක හොඳට දැන් මේ කියලා දෙන පිළිවෙලට මතක තියාගන්න ඕනේ. හරිද? ඊළඟට මතක තියාගෙන මොකද කරන්න ඕනේ? තමන්ගේ මනසින් දැන් අපි මේ මනසින් මෙනෙහි කරන විදිහ මම කියලා දෙන්නේ. ඒ විදිහට ඇත්තටම කායානුපස්සීව වාසය කරනවා කියන්නේ ඒකයි. දැන් උඩුකය ඍජුව තියාගෙන හිමින් සැරේ මේ කය පිළිබඳ ඔය කියන විදිහට මෙනෙහි කරගෙන ඒකට කියන මනසානුපෙක්කිතා කියලා. මනසානුපෙක්කිතා කියලා කියනකොට ඒ මනසින් දැකීමත් එක්ක වෙන්නේ දෘෂ්ටිය ඍජු වීම. දැනුත් ඒ වුණාට කෙනෙකුට හිතනවා කියනකොට තේරුණානේ ඔක පිළිකුල් කියලා. කියනකොට තේරුණානේ කියලා. ඒ වුණාට ඇතුළෙන්ම අදහසක් තියනවද නැද්ද ඔය කිව්වට නේද? ඔය කිව්වට මගේ දත් ටික දැකලා අනිත් අය ලස්සනයි කියලා තියෙනවා, හොඳයි කියලා හිතෙනවා, ලෝකේ සම්මතය එහෙම තියෙනවා කී තියෙනවා අදහස් වගේ. නේද? ඔය කිව්වට මාව එහෙම පිළිකුල් නැහැ. නේද? එහෙම අදහසක් තියෙනවා. ඉතින් එන්නේ අදහස් නැති වෙන්නේ අරක තමන්ගේ මනසින් දකින්නකොට. අහගත්තට නැති වෙන්නේ නැහැ. හුඟාක් අය හිතාගෙන ඉන්නවා ඇසීමෙන් පමණ ධර්මය ඔකට ලෑස්ති කරගෙන තියෙන විමුක්තායතනයක් කියලා. හරි ඔකට වග උත්තරත් බඳිනවා. ධර්ම ශ්‍රවණය කර කර නිවන් දැකලා තියෙනවා. ධර්ම දේශනා කර කර නිවන් දැකලා තියෙනවා. ඒක ධර්ම ශ්‍රවණය කර කර විතරක් හිටියාම ඇති කියලා මේක හරියම කෙටියෙන් අර්ථ දක්වනවා. විමුක්තායතන සූත්‍රයේ තියෙන එහෙම නෙවෙයි. හරි මේ හොඳින් භාවනා වඩපු කෙනෙක් ගේ මේ දොර විවර වීම ආයතන විමුක්තිය උදා වෙන ආයතනයක් විදිහටයි තියෙන්නේ. ඒ මොකද්ද? කලින් මෙනෙහි කරලා තියෙන කෙනෙකුට ධර්ම ශ්‍රවණය කර ඉන්න වෙලාවක අදාළ අවබෝධය ලැබෙන්න පුළුවන්. හැබැයි මුකුත් නොකර ඉඳලා බෑ. එහෙම නෙවෙයි. කලින් විමසලා භාවනා කරලා එහෙම තියෙන කෙනෙකුට තමයි මේ தත්ත්වය උදා වෙන ආයතනයක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එහෙනම් දැන් ඔන්න ඔය විදිහට එක ඉන්ද්‍රියක් පිළිබඳ අපි ඔන්න ඔය වගේ අදහසක් ඇති කරගත්තා. මොකද්ද මේක නම් පිළිකුල් කියලා. හොඳයි අපි තව එකක් ගමු. හම කියලා ගත්තොත් එහෙම අපි ඇත්තටම ලොකු අවධානයක් යොමු කරලා තියෙන්නේ ලෝකෙට පෙන්නලා කොහොම හරි කරලා ප්‍රසන්නකමක් ඇති කරවන්න කොහේ හැමද? මුහුණේ නේද? එතකොට හැම කිව්වහම මූණමයි. ඒකටත් කියන්නේ චවි කල්යාණය කියලා. එතකොට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලු ශරීරය. දැන් එනම් මෙනෙහි කරන කෙනාට කොහොමද මෙනෙහි කරන්න වෙන්නේ? ඔන්න උඩේ ඉඳන් පල්ලෙහා දක්වාම හැම මෙනෙහි කරන්න ඕනේ. ඉස්මුදෙන් පටන් ගත්තොත් කොණ්ඩේට යටින් හැමක් තියෙනවා. කොහොමද දන්නේ ඒක? ඒක ප්‍රසන්නද දන්නේ නැහැ කොණ්ඩේට යටින් තියෙන හැම. නේද? දන්නවනේ ඉතින් මං කියන්න ඕනේ නැහැ. හොඳට මෙනෙහි කරලා බලනකොට කොච්චර අප්‍රසන්නද නේද? ඒ හැමේ පතුරු ගැලවිලා
පනාවක් කරගෙන පීනනකොට පතුරු ගැලවිලා එනවා එකේ. නේද? අර කොණ්ඩේ මේ මොනවද රැඳෙන්නේ ඇවිල්ලා හැමේ ගැලවෙන පතුරු කෑලි. නේද? ඊටාත්ම අප්‍රසන්නද නැද්ද? ඉතින් තමන්ගේම ඔළුවට හිත යොමු කරලා හැම ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ඒක පිළිකුල් අපේ හිස් මුදුන පිළිකුල්. ඊළඟට ඔය විදිහට පල්ලෙහාට මේ මුළු ශරීරයේම හැම ගැන තමන්ගේ ශරීරයේ හැම ගැනම මෙනෙහි කරගෙන යන්න ඕනේ. හරිද? එතකොට දැනෙනව නේද? හරියට මොන වගේද දැනෙන්නේ? අපි හිතමු එකතෙන් වෙච්ච රෝගියෙක්ගේ ඇඳට එල්ලලා තිබුණ කිලුට වෙච්ච ඇඳ ඇතිරිලා. අපි එතෙන්ට ගියාම කවුරු හරි කෙනෙක් විහිළුවට අපේ ඔළුවේ ඉඳන් පොරවලා යටින් අල්ලගත්තොත්. කිලුට වෙච්ච සීට් එකක් අරගෙන. හරි අපේ ඔළුවේ ඉඳන් මෙහෙම පොරවලා මෙහෙම අල්ලගත්තොත් ප්‍රසන්නද? ඇයි අප්‍රසන්න? එක තැනක සෙම, එක තැනක සොටු, එක තැනක කෙල, එක තැනක මල මුත්‍රා නේද? උපන් ඇඳුම මේ දැන් තියෙන්නේ කොහොමද? උපන් ඇඳුම කියලා කියන මේ හැම මේ දැන් ඒ වගේමද නැද්ද? නේද? එක තැනක සෙම ගඳයි, එක තැනක සොටු ගඳයි, මල මුත්‍රා ගඳයි. එහෙනම් මේ හැම කියන්නේ තා පිළිකුල් එකක්ද නැද්ද? ඊට හපම් මේ බලන්න මේ හැම ඇතුලේ තියෙන ලේ වලට එළියට එන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ මේ හැම. හැබැයි ඉන්දි කටු තුඩක තරම් පුංචි හිලක් හැදුනා නම් ලේ එළියට එනවා. නමුත් දැනුත් එළියට එන જાතියක් තියෙනවා. නේද? ලේ ධාතුවේම තියෙන අර තෙල් ගතිය, වතුර ගතිය දාඩිය විදිහට. නමුත් මේ හැමේ තියෙන සිදුරු වලින් එළියට එනවා. එහෙනම් හැම කියන්නේ පෙනහැරයක් වගේ. සමහර දේවල් එළියට එන්න පුළුවන් විදිහට තියෙන එක්තරා වස්තුවක් නේද? එතකොට ඒකෙන් එන ඒ තෙල්, වුරුණු තෙල් කියලා කියන මේ තෙල් ඊළඟට එන දහඩිය ඊළඟට මේ හැම මෙරි තියෙනකොට ඒ හැමෙන් උපදින ඒ මැරිච්ච හැම ඒවා එකතු වෙලා ඇඹරෙනවා නේද? ඒකෙන්ද මොකද කරන්නේ? කට්ටිය ගිහලා ගස්වල පිට අතුල්ලනවා නේද? කුණු ඇඹරි යන්නේ පිටින් ආපු කුණු නෙවෙයි නේද? මේවා ඔක්කොම සුද්ධ කර යවන්න ඕන. පෙනහැරිය සුද්ධ කරන්න ඕන සැරෙන් සැරේ නේද? මූණවල හොදන්න ඕනේ, අතුල්ලන්න ඕනේ නේද? ලණු වලන් අතුල්ලන්න ඕනේ. ඉතින් මොකද ලණුවක් හරි මොකක් හරි අරගෙන කොස්සක් අරගෙන මොකද කරන්නේ? නේද? මේක ඇත්තිපදන් නේද? බුරුසුවක් අරගෙන දත්මා කොස්සක් අරගෙන හැම අතුල්ලනවා. මොකද මේ කුණු ගොඩ අයින් කරන්න හැම වෙලේම. එහෙනම් හැම ගැන නිවැරදිව පිරික්සන කෙනෙකුට හොඳට තේරෙනවා මේ හැම ඉතා පිළිකුල්. ඉතින් හැම කියනකොට පින්වත්නි මේ මුළු ශරීරයේම තියෙන හැම ගැන. දැන් අපි මෙහෙම ඉන්නකොට සටහන කියන්නේ දැන් ඒ භාවනා කරන කෙනා කනට හිත යොමු කරොත් කනේ හැම. හරිද? නාසයට හිත යොමු කරොත් ናසයේ හැම. තමන්ගේ ශරීරයේ හැම හන් සටහන. ඒ කියන්නේ හැම පිළිබඳ හැඩය මෙනෙහි කර යන්න. හරිද? එහෙම මෙනෙහි කරනකොට යාට කරන එක්කෙනාට තේරෙනවා මේක මහා පිළිකුල් එකක් කියලා. නේද? ඒක වර්ණ වශයෙන්, හැඩේ වශයෙන්, ගන්ධ වශයෙන් තියෙන තැන මස් ගොඩක් උඩ තියෙන්නේ නේද? හැදිලා තියන්නේ මස් වලින්, ලේ වලින්. එහෙනම් හැම පැත්තෙම එක පිළිකුල්. ඔය විදිහට කොටස් 32ම මෙනෙහි කරගෙන යන්න ඕනේ. හරිද? දැන් හිස කෙස් ගැන මෙනෙහි කරනකොට අන්තිමට එන්න ඕනේ හැඟීම. දැන් මේ හැම තැනකදීම අපේ හැඟීමයි චේතනාවයි වෙනස් වෙන්නේ. වර්චස් පිටක් දැම්මොත් එහෙම කවුරු සතෙක් අපේ ඔළුවට කොහේ හරි යද්දි පිළිකුල් හැඟීමක් එතනවා. අයියෝ මගේ ඔළුවට පිළිකුල් කියලා. එහෙම හැඟීමක් ඔළුව උඩ තියෙන කොණ්ඩේ ගැන ඇති වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේක මෙනෙහි කරගෙන යනකොට සිද්ධ වෙන සිද්ධිය ගැන අපි තව චුට්ටක් කතා කරමු. කමඨාන ගැන කතා කරන්න පෙර තව සිද්ධ වෙන සිද්ධිය තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපිට මේකට උනන්දු නැති වෙලා යනවා. අපි යනවා පාසලකට අපිට කියනවා කලින්ම මේ පාසලේ ළමයින්ට ඉංග්‍රීසි බෑ. ඒකින්ද ගිහිල්ලා පරීක්ෂා කරන්න කියලා. පිරික්සන්න කියලා කියනවා. මේ පරීක්ෂණයට යන අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා එක ළමෙක් එක්ක කතා කරනවා. එයා හොඳට ඉංග්‍රීසියෙන් කතා කරනවා. දැන් මගේ අර තිබ්බ හැඟීම වෙනස් වෙනවා. නේද? මේ ළමයාට පුළුවන් කියලා. දැන් දෙවෙනි එක්කෙනාත් එක්කත් කතා කරනවා. එයාත් හොඳට කතා කරනවා. දැන් මට ආයෙ හිතක් පහළ වෙනවා මෙයාටත් පුළුවන් කියලා. ඊට පස්සේ ඔය දෙකම වුණාට පස්සේ බලන්න තව හිතක් මට පහළ වෙනවා. දෙන්නටම පුළුවන් කියලා. දෙන්නටම පුළුවන් කියලා එක හිතක් පහළ වෙනවා. පිළිගන්නවද? හරි. ඊළඟට මම තව එක්කෙනෙක් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. මෙයාට පුළුවන් කියලා එක අවබෝධයක් මට එනවා. නේද? ඊට පස්සේ තුන් දෙනාටම පුළුවන් කියලා
එක හිතක් පහළ වෙනවා නේද? අනේ තුන් දෙනාටම පුළුවන් කියලා පහළ වෙන එක හිතේ තුන් දෙනාටම පුළුවන් කියන හැඟීම එක හිතක තියෙනව නේද? අර තුනම අඩංගුයි නේද? කලින් පහළ වෙච්ච හිත තුනම වෙනුවට එකක්. කලින් පහළ වෙච්ච හිත තුනම වෙනුවට එකක්. කලින් පහළ වෙච්ච හිත තුනම වෙනුවට එක හිතකින් කියන තුන් දෙනාට පුළුවන් කියලා. පිළිගන්නවද? එහෙම වෙනවනේ අපිට. එහෙනම් කොටස් 32ම අරගෙන මෙනෙහි කරගෙන ගියොත් මොකක් වෙයිද? නේද? ශරීරයේ සියලු කොටස් ටික අරගෙන මෙනෙහි කරගෙන යනකොට ඒකත් පිළිකුල් කිය මොන අපිට හොඳට දැනෙන්න පටන් ගන්නවනේ මේක. අන්න එහෙම දැනිලා අන්තිමට මොනවා වෙයිද? එක හැඟීමක් උපදිනවා, එක චේතනාවක් උපදිනවා. මොකද්ද? මුළු ශරීරයම පිළිකුල් කියන එක හැඟීම. හරි, ඒ හැඟීම හරියට කොයි වගේද? පාරේ යනකොට බලකුණක් දැක්කොත් අන්නේ බලකුණ දැකලා මෙහෙම කරලා බලනකොටම පිළිකුල් හැඟීමක් උපදින්නේ. ඒකේ කන පිළිකුල්, ඇහැ පිළිකුල් එහෙම අපි කියන්න යන්නෙත් නැහැ. අනිත් එක පිළිකුල් කියන වචනයවත් කියනවද? පාලි දන්න කෙනා, සිංහල දන්න කෙනා, ඉංග්‍රීසි දන්න කෙනා, දෙමළ දන්න කෙනා භාෂා හතරකින් කියයි මේක පිළිකුල් කියලා. නමුත් උපදින හැඟීම එකයි. භාෂා හතරකින් කියයි මේක පිළිකුල් කියලා. නමුත් උපදින හැඟීම එකයි. එහෙනම් හැඟීම කියන එක, චේතනාව කියන එක විශ්ව භාෂාවක්ද නැද්ද? නේද? ඒක මුළු ලෝකෙටම තියෙන්නේ එකම විදිහක්. බලන්නකො පොඩ්ඩක් ඉතලා ආදරය කියන එක භාෂා, ජාති, කුල, ආගම වෙනස් වෙනවද? නැහැ. නේද? ආදරය ගැන විග්‍රහ කරන්න ගියොත්, සතුට කියන එක ගැන විග්‍රහ කරන්න ගියොත්, ඊර්ෂ්‍යාව ගැන විග්‍රහ කරන්න ගියොත් ඔක්කොම එකම දෙයක්. අන්න ඒක තමයි වෙනස් කරේ බුදුරජාණන් වහන්සේ. වචන නෙවෙයි. හරිද? හැඟීමටයි. එහෙනම් කමඨහනකින් වෙන්නේ මොකද්ද කියලා තේරෙනවද? චේතනාවයි වෙනස් වෙන්නේ අපේ. එතකොට චේතනාව නිවැරදි කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ. ඇත්තටම කියන්න බෑ අපේ මුළු ජීවිතේම රඳා පැවතිලා තියෙන්නේ ඇහැ මතද, කන මතද, නාහය මතද, දිව මතද? සමහර අය ගැන දිව මත තමයි. නේද? මොකද ජීවිතේම කෑම මත රඳා පැවතිලා තියෙන කට්ටියක් ඉන්නවා. නමුත් අපේ ජීවිතය තීරණය වෙන්නේ ඇතුළේ උපදින චේතනාවෙන්ද නැද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එහෙනම් මේ වෙනකොට අපි ජීවත් වෙන්නේ පෙර කර්මයන් හේතු කොටගෙන. එහෙනම් මෙතන මේ උපදින චේතනාව කියන එක කොච්චර වැදගත්ද? අනාගත ජීවිතයේ යහපත හෝ අයහපත තීරණය වෙන්නේ දැන් උපදින චේතනාව. එහෙනම් මේකට මූලික වෙන ඉතා ප්‍රබලම තැන තමයි හිතක උපදින චේතනාව. අන්න ඒකමයි බුදුරජාණන් වහන්සේ වෙනස් කරන විදිහ දේශනා කරේ. හරිද? ඇත්තටම කියනවා නම් හදන්න ඕනේ එතනද නැද්ද? නේද? මම හැමදාම අහන්නේ ශරීරයේ කීසරයක් පිරිසුදු කරලා තියෙනවද මේ වෙනකොට? නේද? හිත පිරිසුදු කරේ කවද්ද? ශරීරය පිරිසුදු කරා. හිත පිරිසුදු කරේ කවද්ද? නෑ, එහෙම එකක් ගැන අපේ අවධානයක් නෑ. එහෙමනම් වටිනම දෙයක් අපිට ලැබිලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒකෙන්ද එතන හැදෙන හැටි ගැන අපි ගවේෂණය කරන්න ඕනේ. අපේ හිතම භාවිතයට අරගෙන ගවේෂණය කරන්න ඕනේ. එහෙනම් අපිට දැන් හොඳටම පැහැදිලි උඩේ ඉඳන් පල්ලෙහා දක්වා මෙනෙහි කරගෙන ගියා නම් මේ මුළු ශරීරයම පිළිකුල් කියලා එක හැඟීමකට එන්න පුළුවන් කියන එක පැහැදිලි. මම දැන් මේ දේශනා මාලාවෙම අහන ප්‍රශ්නේ අහන්නයි යන්නේ. ඔය ටික ඔහොම මෙනෙහි කරගෙන ගියොත් ඔය හැඟීම උපදිනවා කියන එක සිද්ධ වෙන එකක්ද සිද්ධ නොවන එකක්ද? ඒක සිද්ධ වෙනවමද නැද්ද? මේ ඔය විදිහට එකින් එක මෙනෙහි කරගෙන ගියොත් මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම උපදිනවමද නැද්ද? ඕනම කෙනෙකුට උපදිනවද නැද්ද? උපදින්න ඕනේ නේද? මං කියන හින්දාද කියන්නේ? නෑ, මං කියන හින්දා නෙවෙයි කියන්නේ. නේද? දැන් මන්නේ කිව්වේ. නේද? අර බලන්න මම කියලාත් මේ අතෝ කියනවා මං කියන හින්දා නෙවෙයි කියන්නේ කියලා. කොහොමද එහෙම කියන්නේ එතකොට? ඒක එහෙම වෙනවමයි කියලා කියන්නේ කොහොමද? ඒකට විරුද්ධව ඒක වෙන්නේ නැහැ කියලා තර්ක කරන්න පුළුවන්ද? නෑ එහෙම කරොත් එහෙම වෙන්නේ නැහැ. ওই විදිහට මෙනෙහි කරන් ගියොත් තනි හැඟීමකට එන්නේ නැහැ කියලා තර්ක කරන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ තර්කයට අහු වෙනවද? මාතක්ක හේතු. නේද? ධර්මයේ තියෙන පිරිසුදු ධර්මයේ තියෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තර්කයට අහු වෙන්නේ නැහැ. හරිද?
දැන් ওই ටික කරගෙන ගියොත් ඕක වෙනවමයි කියලා කිව්වේ මං කියපු හින්දා නෙවෙයි කියලා කිව්වා. නේද? ඇත්තටම ස්ථීරවම ඕක වෙනවමද? ওই විදිහට කරොත් කේස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වශයෙන් වෙන වෙනම මෙනෙහි කරගෙන ගියොත් මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම උපදින එක ස්ථීරවම වෙනවාමද? වෙනවාමයි. කරලාද කියන්නේ? නෑ. කරන්නේ නැතුව මෙන්න කියනවා ස්ථීරව වෙනවා කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය. ඒහි පස්තික ගුණය කරන්න කලින් කියන්න පුළුවන් ස්ථිරව වෙනවා කියලා. හරි. තව ටිකක් එහාට බලමු අපි. හරි මේක කොච්චර මිහිරිද කොච්චර සුන්දරද කියලා බලමු මේ தත්ත්වයන් වෙනස් කරගන්නකොට හිතක. හරිද? අපිට මේ තියෙන ඔසවාගෙන ඉන්න බර අයින් වෙන හැටි. හරි. මහා බරක් ඔසවාගෙන ඉන්නේ. හැම වෙලේම තියෙන අදහස ලස්සන රූප දකිත්වා කියලා වටපිට බල ඉන්නේ. නේද? දැන් දකි කියලා නොයසිල්ලෙන් ඉන්නේ. නේද? මිහිරි ශබ්ද ඇසේවා කියලා අතුලාන්ත තල්ලුවක් තියෙනවා. ඒක නොදකි කියලා බරක් තියෙනවා. ඉතින් එහෙම බරකින් එහෙම නොයසිල්ලකින් ගෙවන ජීවිතේ ඒකනේ අර නේද? තිරයක් දිහා හරි බලාගෙන ඉන්න ගිහිල්ලා බැරිම තැන තිරයක් දිහා බලාගෙන ඉන්න එපාර ගිහිල්ලා. නේද? පියවිය හැම බලා ගන්න බැරුව තිර දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ තියෙන தත්ත්වයන් යටතේ අපි මේක වෙනස් කරගන්න ඕනේ. හොඳයි. එහෙනම් අන්න එහෙම තමන්ගේ පැත්තෙන් තමන්ගේ ක්‍රියාකාරීත්වය විමසනකොට සිද්ධ විය හැකි යහපත් ප්‍රතිඵලය අපිට විද්‍යාමානයි. හරි. තව ටිකක් එහාට බලමු. දැන් මුළු ශරීරයම පිළිකුල්ය කියලා අපිට දැනුණා. නේද? අපිට දැනෙන තත්ත්වයට එනවා කියලා කිව්වා. බලන්න මේක මේ තත්ත්වයටපත් වුනහම කෙනෙක් අපි කොහොමද මේක කරේ? වර්ණ, සටහන, ගන්ධ අපි කියවනේ නේද? වර්ණ, සටහන, ගන්ධ, සටහන කියලා කිව්වම. මේ බලන්න අපේ චින්තන විපර්යාසය සිද්ධ වෙන හැටි. අද දවසේ අපි කතා කරන්නේ කමඨහනට වැඩිය මේ චින්තන විපර්යාසය තේරුම් ගන්න. ඒක තමයි ඉස්සෙල්ලාම කමඨහන වඩන්න කලින් අපි අපිට උනන්දු ඇති වෙන්න ඒක දැන ගැනීම වටිනවා. ලෝකයේ තියෙන රෞද්‍රම, ගෝරම, ඡණ්ඩම වැඩි දෙනා අපාය යන ලොකුම ප්‍රබලම හැඟීමක් තමයි රාගය කියලා කියන්නේ. ඒක මහ බරක්, ඒක ඔසවාගෙන ඉන්න බරක්. ඇති වුණ දවසේ ඉඳලා මරණ මොහොත දක්වාම නොනිවෙන ගින්නක් වගේ හරියට නිකන්. ඉතින් ඒ ගින්නෙන් පීඩිතව වාසය කරන්න වෙලා තියෙන්නේ. ඒක මහ බරක් උසන් ඉන්නවා වගේ ණයක් අරන් වගේ හරියට නිකන්. ඉතින් සැරෙන් සැරේ පොලි ගෙවලා දානවා. ඒ කියන්නේ රාගයෙන් තෘප්තිමත් වෙනවා සැරෙන් සැරේ ඉවරක් වෙන්නේ නැහැ. පොලි ගෙවන්න නැතුව ඉන්නත් බෑ. නේද? ණය ගත්තාම පොලි ගෙවන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි ඕක. එතකොට මේකෙන් නිදහස් වෙන හැටි මම ඔප්පු කරලා පෙන්නුවා. අන්න අපි දැන් යන්නේ මේ භාවනාව වැඩිවීමෙන් මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මම ඔප්පු කරලා පෙන්වන්න යන්නේ. හරි? හොඳයි. දැන් මගේ දිහා බලාගෙන අපි පොඩි පරීක්ෂණයක් කරමු. තමන්ගේ කකුලේ මහපටගිල්ල පොඩ්ඩක් මතක් කරන්න. බලන්න නැතුව. මතක් කරන්න. හොඳයි මතක් වෙනවා අපිට. සටහනයි මේ මතක් වෙන්නේ. හැඩේ මතක් වෙන්නේ නේද? ඔන්න අපි බලනවා මං කියන මාපටගිල්ල මතක් වුණා දැන් මතක් වුණාට පස්සේ මොනවද මතක් වුනේ කියලා පොඩ්ඩක් කියමු බලන්න. ඔන්න මොනවද? නියපොත්තක් මතක් වුණා. හැම මතක් වුණා නේද? හරියට කොයි වගේද? අඟල් 3 කාලක විතර බට කෑල්ලක් වගේ නේද? 3 කාලේ ඉස්සෙල්ම බට කෑල්ලක් වගේ හරියට නිකන් මේ නියපොත්තකුයි හැමකුයි මතක් වුණා. එහෙම නේද? හරි. දැන් ඍජුපෝම් පෙට්ටියක දාපු බත් ගෙඩියක් පොඩ්ඩක් මතක් කරන්න. ඔන්න දැන් මතක් කරනවා අපි ඒක. මොනවද මතක් වෙන්නේ? පත් ව්‍යංජන නේද? හරි. ඔන්න ඔය අවස්ථා දෙකේ තියෙන වෙනස බලන්න. අපේම මානසිකාරය දැන් මමමයි මේ දෙකම කිව්වේ. මාපටගිල්ල මතක් කරන්න කියනකොට අපේ හිත අරමුණු කරේ පිටපොත්ත. නේද? කාටවත් මස් මතක් වුණාද?
ලේ මතක් වුණාද? කටු මතක් වුණාද? නෑ. ඇතුළ මතක් වුණේ නෑ. ඇයි ඒ? ඇයි ඒ කියලා අහුවම අන්න හරි. ඇයි ඒ කියලා අහනකොටම කියනවා පේන්නේ නැහැ කියලා. හරිද? පේන්නේ නැහැ කියනවා. ඊළඟට මං කිව්ව එක දිහා බලන්න අර. මං කිව්ව ඍජුපෝම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩියක් මතක් කරන්න කියලා. මොනවද මතක් වුනේ? බත් මතක් වුනේ. පේනවද? ඍජුපෝම් පෙට්ටියනේ මතක් වෙන්න තිබ්බේ. නේද? අන්න බලන්න ඒ වෙලාවේ උනේ පිටපොත්ත මතක් වෙන්නේ නැතුව ඇතුළ මතක් වුණා. නේද? එහෙනම් අපිට කියන්න බෑ පේන එකම මතක් වෙන්න ඕනේ කියලා. නේද? මොකද්ද මේ කාරණාව? ඇයි අපේ හිත මේ තැන් දෙකකද වෙනස් විදිහට හැසිරුනේ? නේද? ඇයි කකුලේ මස් නැද්ද? මහපට කිලේ ලේ නැද්ද? තියෙනවනේ නේද? හොඳයි. ඔන්න මම මේක තව පැහැදිලි කරන්න කියනවා. අනුරාධපුරේ මතක් කරන්න. මොනවද මතක් වුනේ? ජයසිරි මහ බෝධීන් වහන්සේ. ඇයි බස් ස්ටෑන්ඩ් එකක් නැද්ද? දැන් ඔන්න තේරෙන්න ඕනේ. ඇයි අපිට ජයසිරි මහ බෝධීන් වහන්සේ මතක් වුනේ? අනුරාධපුරේ කිව්වොත් අපි ඒකට සම්බන්ධ කරලා වැඩියෙන් මෙනෙහි කරලා තියෙන්නේ, වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ ජයසිරි මහ බෝධිය. ඇත්තටම අපි දැන් බස් ස්ටෑන්ඩ් එකේ කඩයක් තිබ්බා කියලා අපිට. අපි කාට හරි බස් ස්ටෑන්ඩ් එකේ කඩයක් තියෙනවා. එහෙන්නේ එහෙම කෙනාට අනුරාධපුරය ගැන මතක් කරන්න කිව්ව ගමන් මතක් වෙන්නේ කොහොමද? කඩේ. නේද? අන්න එහෙනම් තේරෙනවද එක එක්කෙනාට මේ මතක් වෙන අරමුණු වෙන ඒවා වෙනස්කම් තියෙනවා කියලා? හරි. දැන් එහෙනම් අර අසුබ කමඨාන වඩන විදිහ මම කියවනේ සඨාන කියලා. දැන් වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ තමයි මතක් වෙන්නේ. අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන ඍජුපෝම්ද බද්ද? බත්. ඒකින්ද තමයි අර මේ බත් ගෙඩිය මතක් කරන්න කිව්ව ගමන් ඍජුපෝම් පෙට්ටිය දාලා තියෙන බත් ගෙඩිය මතක් කරන්න කිව්ව ගමන් බත් මතක් වුණේ ඒකයි. ඍජුපෝම් මතක් වුණේ නැහැ. හරි. අපි මේ ශරීරයේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ ලේමස් නහර ඇට මිදුළු ආදියද හැමද? හැම. අනුන්ගේ ශරීර දැක සහ තමන්ගේ ශරීර දැක හැම තමයි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ. දැන් අර ඉස්සෙල්ලා අපි කිව්වා කමඨහන වඩන්න කියලා. මතකද මේ කමඨහනේදී අපි සටහන කියලා ගත්ත මන්සං කියනකොට නේද? මන්සං කියනකොට කොහොද? දැන් මන්සං කියන එක අපි කියලා මෙමු. මස් ගැන මෙනෙහි කරන්න තියෙනවනේ. දැන් මස් ගැන සටහනක. දැන් භාවනා කරන කෙනා නල්ල මතක් කරොත් නල්ලේ තියෙන මස්. කන මතක් කරොත් කනේ තියෙන මස් හැම අයින් වෙච්ච මස් වල හැඩය තමයි මෙනෙහි කරන්නේ. කායානුපස්සීව වාසය කරද්දී. හරි? බඩ මතක් වුණොත් එහෙම හැමට ඇතුලෙන් තියෙන අර නේද කහ බූන්දි වගේ තියෙන්නේ නේද? ඉතින් ඒ වගේ තෙල් තට්ටුව, මස් තට්ටුව හොඳට ඒවා තමයි මෙනෙහි කරන්නේ. මෙතන මෙහෙමයි තියෙන්නේ, මෙතන මෙහෙමයි තියෙන්නේ, මෙතන මෙහෙමයි තියෙන්නේ. මතක් වෙන තැන ඒ සටහන් තමයි ගන්නෙ. ධනිය මතක් වුණොත් ධනිය, කලව මතක් වුණොත් එහෙම, කෙන්ඩ මතක් වුණොත් එහෙම, ඇඟිලි මතක් වුණොත් ඒවා හැමතැනම තියෙන මස් සංඥාව තමයි ගන්නෙ. මස් සංඥාව පුරුදු කරනවා, ආශ්‍රය කරනවා. හොඳයි එහෙම බහුලව ඒක ආශ්‍රය කළොත් ආන්ගේ ආශ්‍රය කරපු කෙනෙකුට මම කිව්වොත් මාවට ගිල්ල මතක් කරන්න කියලා. එයා මොනවා කියයිද? හමත් කියනවා, මසුත් කියනවා, කටුත් කියනවා. ඒකත් වෙනවමද නැද්ද? එහෙම කරොත්, එහෙම බහුලව මස් සටහන ආශ්‍රය කරොත් ඒ මානසිකාරය අපේ හැදෙනවමද නැද්ද? හැදෙනවමයි. නේද? හොඳට විශ්වාසයි නේද ඒක වෙනවා කියලා. ආයෙ මං අහන්න ඕනේ නැහැ නේ මං කිව්ව හින්දාද කියන්නේ කියලා. නෑ ඕනේ නැහැ. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක භාවිතා කරන්න කිව්වා. මේ කමඨහන නැවත බහුලීකృత කරන්න කිව්වා. හරි? නැවත වඩන්න කිව්වා. මාසෙකට එක සැරයක් පොය දවසේ නෙවෙයි. හරිද? කරන කෙනා දැනගෙන මේ මගේ මානසිකාරය වෙනස් කරන්න ඕනේ කියලා දැනගෙන මොකද කරන්නේ? එක දිගට මේක කරගෙන යනවා. ඒකට අධික කැමැත්තක් තියෙන්න ඕනේ. අපි කියනවා ආම්ද්‍රෝන්ට මොකද? අපිට ඕක කරන්න වෙලාවක් නැහැ. නේද? ඉතින් වෙලාවක් නැහැ කියලා හරියයිද? නෑ සසර හැමදාම මස්සී වල්ලෙල් අල්ලල්ල යන්න තමයි වෙන්නේ එහෙම. අපි දන්නවද? හරි වැඩක් කරන්නේ. මස්සී වල්ලනවා කියලා දන්නවද? අපි මේ ගෙවන ජීවිතේ අපි මස්සී වල්ලල්ල යන්නේ. ලේයි වල්ලල්ල යන්නේ. ඇයි? වටපිට බල මොනවද හොයන්නේ? දරුවෝ හොයනවා කියලා මොනවද හොයන්නේ? මස් ගොඩක් හොයන්නේ. ලේ ගොඩක් හොයන්නේ. නේද? ආදරය කරන අය හොයනවා කියලා කට්ටිය කොහෙවත් දාගෙනවල මෙහෙම කර මොනවද ඒ හොයන්නේ? ලේ ගොඩක් මස් ගොඩක් ඒ හොයන්නේ. ඔය මස් ඊවට ලේ ඊවට තමයි ගිහිලා ආයසරයක් මස් ගොඩකම වැටෙන්නේ. නේද? සසර මැද්දේ ඉතින් දැන් ආවා.
නේද? බලපු ඒවාම බල බල අහපු ඒවාම අහ විඳපු ඒවාම විඳ විඳ මේ එන ගමන දැන් ඉතින් නේද විඳින දුක් වල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඉතින් ඒකින්ද මේක වෙනස් කර ගැනීම යටියෙන් මේ උනන්දුව තියන අය, තේරිච්ච අය, මේ නිර්ර්ථක බව දැනෙච්ච අය මේක කරගෙන යනවා. හරි. දැන් මේ බලන්න ඊළඟට සිද්ධ වෙන වැඩේ. දැන් අපි කිව්වා එහෙනම් මාපට කිල්ල මතක් වෙද්දි මස් මතක් වෙන ගානට ගන්න පුළුවන් කියලා. හරි. දැන් ওই ගානට තමන්ගේ මානසිකාරය සකස් වුණාට පස්සේ අනිත් අයගේ ශරීරයක් ගැන මතක් වෙද්දිත් කොහොමද? මස් මතක් වෙන ගානට ගන්න පුළුවන් නේද? හරි. දැන් මම මෙන්න මෙහෙම කියනවා. මස් කිලෝ 15ක් විතර මෙතෙන්ට ගේන්න කියනවා කාට හරි. හරිද? ගෙනල්ලා හොඳට ලේ බහින මස් කිලෝ 15ක් විතර ගෙනල්ලා මෙතනින් හොඳට ඉටිකොලේ කොතන්ට කියනවා ලේ බහින්න නැති වෙන්න. ඒකල හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් උඩින් වහන්න කියනවා. දැන් මස් පේන්නේ නැහනේ. දැන් බලාගෙන හිටිය කෙනෙකුට කියනවා ඇවිල්ලා උඩින් පිරිමදින්න කියලා. හරිද? උඩින් මෙහෙම පිරිමදින්න කියනවා. මොන වගේ අදහසක් එයිද? කැමති අදහසක් එයිද අකමැති අදහසක් එයිද? අකමැති අදහසක්. ඇයි රෙදි කෑල්ල ඉඳි කටුවක් තිබ්බද? නෑ. ඇයි රෙදි කෑල්ල උඩින් පිරිමැද්දට මොකක්ද එන අදහස? මේ මස් ගොඩන්නේ කියලා නේද? එහෙනම් කොච්චර සුන්දර රෙදි කෑල්ලක් උඩින් තියලා තිබ්බත් අපි තමෝ ලස්සන රෙදි කෑල්ලක් සෞම්‍ය රෙදි කෑල්ලක් තියලා තියෙනවා කියලා. තියලා තිබ්බත් මේ අත තියනකොටම අත තියන්නත් ඉස්සෙල්ලා දන්නවා මේකට මස් කියලා. එහෙනම් සැපක් සතුටක් උපදින්නේ නෑමයි නේද? හරි. කවුරු හරි කෙනෙක් තවත් කෙනෙකුගේ ශරීරයක් ස්පර්ශ කරනවා. තවත් කෙනෙකුගේ ශරීරයක් ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කරන්න අත තියන්නත් පෙර ආතුවම අත තියද්දිත් යට තියෙන්නේ මොනවද? මෙහෙම අතක් ස්පර්ශ කරනවනේ යට තියෙන්නේ මොනවද? මස්. හරියට මස් සංඥාව આવොත් සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා අදහසක් උපදීද? උපදීද? එහෙනම් රාගයෙන් නිදහස් වෙන්න පුළුවන්ද බැයිද? සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන්ද බැයිද? හැබැයි ප්‍රබලව වඩන්න ඕනේ. ඇයි? අකුසලයේ ප්‍රබල වුණොත් කුසලයේ යට යනවා. මේ බලන්න මම එකක් කියලා දෙන්නම් ධර්ම දේශනාව ඉවරෙන් ඉස්සෙල්ලා. හැම කෙනෙක්ගේම කටක තියෙන කේටය පිළිකුල්. නේද? එතකොට එහෙම නැති කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? අපි දන්නවා ඕන කෙනෙක් කටේ තියෙන කෙල සෙම දත් කහට අප්‍රසන්නයි කියලා. ඒකින්දම අපි කවුරු හරි භාගයක් ටොපියක් කාලා අපිට දුන්නොත් එහෙම ඉතින් ටික කන්න කියලා. අපෝ හිතන්නවත් බෑ. නේද? මේ දහජරාව කියලා අයින් කරනවා. ඒ මොකද අපිට අරමුණු වෙනවා ඒක පිළිකුල් කියලා. තමන්ගේ දරුවෙක් දුන්නොත් තේරෙනවද වැඩි? තමන්ගේ දරුවෙක් දුන්නොත් කනවා. ඇයි? ආදරය, බැඳීම, තමන්ගේකම. එහෙනම් ආදරය, බැඳීම, තමන්ගේකම කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඒ අකුසලයේ හැමේ අර පිළිකුල් කියන ඇත්ත ආවරණය වෙනවා. දැනෙන්නේ නැතු වෙනවා. දැනෙන්නේ හරිද? එහෙනම් මුළු ලෝකයම රාගය කියන සංසිද්ධියට යට වෙලා තියෙන්නේ වැරදීමකින්ද නැද්ද? අකුසලය කියන එක ශරීරයට ලැබෙන සැප වේදනාව කියන අකුසලයට යටවීම හේතුවෙන් අපි নানা ප්‍රකාර අසුචි ගොඩවල් පිළිබඳව ප්‍රසන්න හැඟීම් උපදිනවා ඇත්ත යට වෙලා ගිහලා. අන්න ඒ යට වෙච්ච ඇත්ත ඉස්මතු කරගන්න ඕනේ. අන්න ඒක ඉස්මතු කරගන්න තුරු එක එක වේසයෙන් මස් ලේ කටු පිටිපස්සේ දුවනවා. කාලයකට බලලෙක් වෙලා බැලලියව පස්සේ දුවනවා. කාලයකට බල්ලෙක් වෙලා නේද? ඒ සත්තු වෙලා ඒ සත්තු පිටිපස්සේ දුවනවා. හරිද? ඇයි මෙන්න මේ චුට්ට ඉස්මතු කරගත්තේ නැති හින්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලෙක මෙන්න මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට උනේ මොකද්ද? ඒක වෙනස් කරගන්න පුළුවන්කම තියෙද්දි වෙනස් කරගන්නේ නෑ. වෙනස් කරගන්න පටන් ගන්න හදන්නේ කවදද? 70 75 ඒ වගේ කාලයක් ගියාට පස්සේ පටන් ගන්නවා. ඒ කාලේ පටන් ගන්න ගියාම මොකද වෙන්නේ?
කොන්දත් එක්ක කකුල් එක්ක තියෙන සටන මිසක් හිතත් එක්ක සටන් කරන්න බෑ. හරි. ඒකින්ද ඊටාම කෙටියෙන් අපි කමඨහන තියෙන වටිනාකම සාකච්ඡා කරා. තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. අසුබ කමඨහන නිවැරදි ආකාරයට කටයුතු තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. නේද? ඒ ප්‍රශ්න පිළිබඳව අපිට තියෙන ගැටලු විසඳගෙන මේ කමඨහන නිවැරදිව භාවිතා කරන්න. දැන් අපි දරුවෝ මේවා කරපුවාම මොකද වෙන්නේ? දරුවන්ට මේවා ගැළපෙනවද? වයසක අයට මේවා ඕනේද? ඒ වගේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමින් කමඨහන නිවැරදිව අද දවසේ අපි බැලුවේ මේ සිද්ධ වෙන චින්තන විපර්යාසය මොකක්ද කියලා. ඒකින්ද හැමෝටම උතුම් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව තමන්ගේ චිත්තසංතානය නිවැරදි කරගෙන සියලු කෙලෙස් මල උදුරලා දාලා සිත් පිරිසිදු කරගෙන ඊටාම නිදහස් ජීවිතයක් ලැබිලා අවසානයේදී උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.